අලුත් කරන කාලයයි. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම හර්ෂ මුදන්නක මම රුවනිකා කුමාරදාස මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තලමට පාස්කු ප්‍රහාරය ගැන රිචාඩ් ගෙනුත් බැඳුම් කර වංචාව ගැන රවි ගෙනුත් CID ප්‍රශ්න කරයි. පාතාල නායක මදුෂ්ගේ සහ කංජිපානිගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට. පාතාලය මඩින්න රට පුරා තව දුරටත් මෙහෙයුම්. මත් ජාවාරමට එරෙහිව ජනපති ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි. මත්ද්‍රව්‍ය උද්දර නැති කරලා දෙන්න ඕනේ. ඒක මේ බෙදනාය ගැන පොඩි තොරතුරක් දෙන්න ඕනේ. පොලිසියට දෙන්න එපා. ජනාධිපති කාර්යාලයට එවන්න. తాවකාලිකව අත්හිටුවා තිබූ රාජාංගනයේ තැපැල්චන්ද විමසීම අනිද්දා. පරම්පරාගත විශ්වාසය වැදගත් වන්නේ ඒ නිසායි. මේ පණිවිඩය සංස්ථාවානයේ වෙතින් පාස්කු ප්‍රහාරයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම බලාක්වා ලැබින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් පෞද්ගලික හේතුවක් මත ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රයන්ත ජයවර්ධන මහතා අද අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගෙන් පැය 5ක ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගියදා කළ නියෝගයකට අනුවයි. දවසේ පුවත පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථා දෙකකදී දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ අද දින පෙරවරු 9ට වවුනියාව ඉරට්ටපෙරියකුළම් පොලිස් ස්ථානයට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉරට්ටපෙරියකුළම් පොලිස් ස්ථානයට පැමිණ සිටි අතර රිචාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා එහි පැමිණියේ පෙරවරු 10:10ට පමණ. එහිදී පැය 5ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු පිටව ගියා. ඉබ්‍රාහීම් ඉන්සාෆ් කියන පුද්ගලයා අප අමාත්‍යාංශ යටතේ තියෙන ආයතනයක් වෙන කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේදී අමුද්‍රව්‍ය අරන් තිබුණා කියලා ඒ සම්බන්ධවයි මගෙන් සාක්ෂි ගන්න ඕන කියලා එන්න කියලා තිබුණා. මේ පාස්කු ඉරිදා සිද්ධියට කිසිම සම්බන්ධයක් මම නැහැ, මගේ පවුලත් නැහැ, මගේ සහෝදරයත් නැහැ. එහෙම තියෙනකොට තමයි මාව නොමිනේෂන් වලින් පසුව මෙහෙම එන්න කිව්වා. එක දවසක් මං ගියා. ඊට පස්සේ ආයෙ එන්න කිව්වම මං කිව්වා ඡන්දයෙන් පසුව එන්නම් කියලා. දැන් අද උසාවියේ නියෝග අනුව අද මං ගිහිල්ලා සාක්ෂි ලබා දීලා පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත් වූ බවට චෝදනා එල්ල වූ රිචාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරු මොහමඩ් රියාජ් බදියුදීන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවනවා. මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිචාඩ් බදියුදීන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන LTB දෙහිදෙනිය සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල හමුවේ අද කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේ තමන් පෞද්ගලික හේතුවක් මත මෙම පෙත්සම සලකා බැලීමේ නිවත් වන බවයි. ඒ අනුව පෙත්සම සලකා බැලීමට වෙනත් විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ ලබන අගෝස්තු 7 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මේ අතර මහ බැංකුව බැඳුම් කර වංචාවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඔහු ඉන් පිටව ගියේ පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි. දවසේ පුවත
පාස්කු ඉරිදින ත්‍රස්ස ප්‍රහාර මාලාව පිළිබඳ పూర్ව අනුතුරු ඇඟවීමේ තොරතුර මුල්වරට ලැබී තිබූ එවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි විමසීම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරණු ජනාධිපති කොමිසම අද ආරම්භ කළා. නිලන්ත ජයවර්ධන මහතාගේ සහ කොමිසමට සහාය පළ කරන නීතිපති දෙපාර්තමේන්තුවේද ඉල්ලීම මත එම සාක්ෂි විමසීම සිදු වූයේ මාධ්‍යට අනාවරණය නොවන ලෙසයි. කෙසේ වෙතත් මෙම සාක්ෂි විමසීමේ කොටසක් හෝ මාධ්‍ය වෙත විවෘත කළ යුතු බව ජනාධිපති කොමිසමෙහි බහුතර කොමසාරිස්වරුන්ගේ මතය වුණා. පාස්කු ප්‍රහාරය ලැබෙන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසම හමුවට අද කැඳවුම් ලැබුවේ පළමු වරටයි. සාක්ෂි ලබා දීම ආරම්භ කරන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කොමිසමෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා. මොහුගේ මෙම සාක්ෂියෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ඉතා සංවේදී කරුණු හෙළිවීමට නියමිතයි. එබැවින් මෙම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයාගෙන් විමසන කරුණු ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. මාධ්‍ය ඉදිරියේ මෙම සාක්ෂි මෙහෙයවීමට විරුද්ධයි. ඒ නිසා මෙම සාක්ෂිය මාධ්‍ය නොමැතිව ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. මම මේ සාක්ෂි ලබා දෙන්නේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ හිටපු අධ්‍යක්ෂවරයා විදිහට. මා හෙළි කරන කරුණු වලින් මටත් මගේ පවුලටත් ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. විදේශ බුද්ධ්‍යංශ සමග අපේ තිබෙන සබඳතා හෙළි වුණොත් එම සම්බන්ධතා නැති වී යන්න පුළුවන්. දැනටමත් තර්ජන එල්ල වෙලා තියෙනවා. එම නිසා මාගේ සාක්ෂිය මාධ්‍ය වෙත නිකුත් කරන්න එපා. ගරු සභාපතිතුමනි, මෙම සාක්ෂිකරුගෙන් විටින් විට රාජ්‍ය බුද්ධි සේවයේ ව්‍යුහය සහ ඉතා සංවේදී කරුණු පිළිබඳව මාධ්‍ය රැඳී සිටින විට ප්‍රශ්න කිරීම අපහසුයි. ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරුන් කෙටි වේලාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කොමිසමේ සභාපතිවරයා කොමිසමට විශේෂ දැනුම් දීමක් සිදු කළා. සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතාත් ඔහුගේ නීතිඥවරයාත් එමෙන්ම කොමිසමට සහාය වෙන අතිරේක සොලිසිටර් ජෙනරාල් වරියත් ප්‍රකාශ කරන්නේ මෙම සාක්ෂිය මාධ්‍ය වෙත විවෘත නොකරන ලෙස නිසා කොමිසමේ සමාජිකයන් මේ පිළිබඳව සාකච්ඡා කළා. මෙම කොමිසමේ බහුතර කොමසාරිස්වරුන්ගේ තීරණය අනුව මෙම සාක්ෂිකරුගෙන් යම් කොටසක් මාධ්‍යට විවෘත කර සෙසු සාක්ෂි මාධ්‍යයෙන් තොරව විමසීමට තීරණය කළා. මේ වන විටත් මෙම සාක්ෂිකරු විසින් විවිධ පුද්ගලයන්ට යවූ සටහන් විවෘතව මෙම කොමිසමේදී අවධානයට යොමු කර තිබෙනවා. ඒ අනුව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂි මෙහෙයවීම ආරම්භ කළද යලිත් සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඊට විරෝධය පළ කළේ මෙම සාක්ෂි පුරාවට සංවේදී කරුණු ඉස්මතු වන හින් Tamanට මීට මැදිහත් වීමට සිදුවන බවයි. රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියද එම අවස්ථාවේ කොමිසමට දැනුම් දුන්නේ තම සාක්ෂි මෙහෙයවීමට ඒ බාධාවක් බවයි. මෙහිදී ජනාධිපති කොමිසම යලිත් කෙටි වේලාවක් සාකච්ඡා කළා. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලටගෙන රාජ්‍ය බුද්ධි සේවය සහ එහි ව්‍යුහය පිළිබඳ සාක්ෂි මෙහෙයවන නිසා මාධ්‍යට කොමිසමෙන් ඉවත් වන ලෙස දන්වා සිටිනවා. ඒ අනුව මාධ්‍යවේදීන් කොමිෂන් සභාවෙන් පිටතට පැමිණියා. පැය 3මාරක පමණ කාලයක් රහස්‍ය සාක්ෂි විමසීමෙන් අනතුරුව පසුරු 6ට පමණ මාධ්‍යවේදීන් යලි කැඳවනු ලැබුවා. කොටහේන පොලිසිය ක්‍රියාත්මක කළ සෝදිසි බෙහෙවුම් දෙකකදී කංජිපාණි ඉම්රාන් සහ මාකඳුරේ මදුෂ් යන පාතාල නායකයින්ගේ සමීපතමීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිදු කළ තවත් මෙහෙයුම් කිහිපයකදී මත්ද්‍රව්‍ය ඇතුළු සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇන්ඩර්සන් ප්‍රනාන්ඩස් සහ මොහමඩ් සියාබ්දින් නැමැති සැකකරුවන් දෙදෙනෙක්. කොටහේන පොලිස් වස්මේ මැල්වත්ත ප්‍රදේශයේදී මොහමඩ් සියාබ්දින් නැමැත්තා කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 800ක් සමගින්. සැකකරු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රබල පාතාල සමාජිකයෙකු වන කංජිපාණි ඉම්රාන්ගේ සමීපතමෙකු බවටත් 2019 පෙබරවාරි මාසයේදී ආශා පාරික් කමල්ඩීන් නැමැති කාන්තාවට බෙඩ තබා මනුෂ්‍ය ඝාතනය කිරීමට අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් නඩුපවර ඇති පුද්ගලයෙකු බවටත් අනාවරණ වී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක මෛත්‍රී බෝධිරාජ මාවත කොළඹ 12 ප්‍රදේශීය පදිංචිකරුවෙක්. මීට අමතරව කොටහේන මහාවිද්‍යාල මාවතේදී ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මදුෂ් සමග ඩුබායිදී සමීප සබඳතා පැවැත්වූ ඇන්ඩර්සන් ප්‍රනාන්ඩස් නැමැත්තාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 2018 වසරේදී වෙඩිතබා ඝාතනයට ලක් වූ මොහමඩ් හුසයින් මොහමඩ් රිස්කාන් නැමැති පුද්ගලයා සමගද සබඳතා පවත්වා ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළා. වයස අවුරුදු 43ක් වන මෙම සැකකරු බැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශීය පදිංචිකරුවෙක්.
2013 අංක 2 50යි. දෙවෙනි වගන්තියේ තියෙනවා පැහැදිලි උපදෙස් දීලා අපරාධ අනුදාන සංග්‍රහයේ 43 කුමක් සඳහන් වුණත් පොලේකනේ තියෙනවා මිනිමෙරීමට තැත්කිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, අපහරණය, කොල්ලකෑම, බලෙන් ලබා ගැනීම, තොරකම ඒ වගන්ති සඳහා වැඩිදුර විමර්ශනයක් කරනවා. පැය 48කට නොඉක්මන කාලයක් රඳවා තබා ගැනීම මේක කරන්න පුළුවන්. සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා. මේ අතර විදේශගත ශ්‍රමිකයින්ට සහනදායී පොලි අනුපාතය යටතේ ණය ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයන් 5 දෙනෙකු කිරුළපන පොලිසිය විසින් අත්අඩංගුරු ගනු ලැබුවා. ඒ තම ගිණුමකින් රුපියල් ලක්ෂ 5ක් වංචා සහගතව ලබාගත් බවට කාන්තාවක් කළ පැමිණිල්ලකට අදාළවයි. ඔයා මේකට කීයද දපත් දෙන්නේ? ලක්ෂ 5යි. ඔයා 7,74,000. ඒ 7,74,000 කියලා කියන්නේ දැන් පොලිම මේක සිරෝ. පොලිම ලක්ෂ 5 නේ දෙනවා කියන්නේ. 7,5 දෙනවා. පොලිසිය පැවසුවේ ව්‍යාජව සැකසූ ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනයක් සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අදාළ ණය මුදල ලබා දෙන බවට වන නිවේදනයක්ද සැකකරුවන් මෙම ජාවාරම සඳහා යොදාගෙන තිබූ බවයි. විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයන් මේ ණය සඳහා අයදුම් කළාට පසුව මොවුන්ගේ ණය අනුමත කිරීම සඳහා මොවුන් ඉල්ල දෙනවා ණය මුදලේ වටිනාකමෙන් 10% ප්‍රමාණයක් තැන්පත් කරන්න ගියා. ඒ තැන්පත් කරන ලද මුදල මොවුන් වෙනත් ගිණුමකට මාරු කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මහ ජනතාවට පණිවිඩයක් ලබා දිය යුතුයි. අන්තර්ජාලය ඔස්සේ ණය පහසුකම් ලබා දෙන බවට යම් නිවේදන තිබෙනවා නම් මේ ආකාරයට එවැනි නිවේදන වලට රැවටෙන්න එපා. රියදුරු බලපත්‍ර ඔස්සේ දැනට සිදු කරගෙන යන විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා. දැනට මේ ව්‍යාජ බලපත්‍ර ලබා දී තිබෙන පුද්ගලයන් සහ ඒ සකස් කර තිබෙන ලිපිනයන් අනුව යම් කිසි ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධව සිදු කරනු ලබන ක්‍රියාවක්ද කියන කාරණේ පිළිබඳව දැනට සැක පහළ වෙලා තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇත්තේ අවුරුදු 30 38 39 46 යන වයස්වල පසු වූ සැකකරුවන් 5 දෙනෙක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ සැකකරුවන්ගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරනවා. මේ අතර පසුගිය 16 වනදා මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 32ක් සමග අත්අඩංගුවටගත් 24 හැවිරිදි තරුණියගේ බැංකු ගිණුම් පරීක්ෂාවේදී මද්‍රව්‍ය ජාවාරමින් ඉපියූ රුපියල් ලක්ෂ 16ක මුදලක් සොයාගෙන තිබුණා. අදාළ තරුණිය ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇයගේ මවද මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලැබුවා එක් බවයි. නුගේගොඩ කොට්ටාස දූෂණ මර්දනාංශයට ලද තොරතුරක් මත මිරිහාන දෙල්කඳ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 4ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ බෝකුන්දර පාසල් මාවත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ නිවසක තිබියදී රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා මත්පැති තොගයක් සොයා ගැනීමට කොළඹ උත්තර විශේෂ මාර්ග බාධක ඒකකය සමත් වුණා. දැනට බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් හැසිරවීමේ චෝදනා මත අදුරුපු වීදියේ පොලිස් ස්ථානයේ රඳවා සිටින ඩී.කේ රෝහන් නැමැති සැකකරු සමග එක්ව මුදල් ප්‍රවාහනය කළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරෙන්වරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ නිරෝධායන ඇඳුරු නීතිය පැවති කාල සීමාව තුළ මෝටර රථයක් යොදා ගනිමින් අදාළ මුදල් ප්‍රවාහනය කිරීම සඳහා මෙම නිලධාරියා නිල ඇඳුමින් සැරසී පුද්ගලිකවම ආරක්ෂාව සපයා ඇති බවයි. මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි මද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 1997 යන විශේෂ දුරකථන අංකය පොලිස් මුලස්ථානය විසින් ප්‍රකාශයටපත් කර තිබෙනවා. ඊට අමතරව අපරාධ කල්ලි සමාජිකින් හෝ වෙනත් කොට ගනුදෙනුකරුවන් උපයා ගනු ලබන නීති විරෝධී වත්කම් සහ බුද්ධිමය දේපල වැරදි පිළිබඳව දැනුම් දීම සඳහා 1917 දුරකථන අංකය ප්‍රකාශයටපත් කර තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙත ඍජුව දැනුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කුරුණෑගල පැවති ජන හමුවකදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දොඩම්ගස්ලන්ද රිදිගම ප්‍රදේශයේ පැවති ජන හමුව සඳහා එක් වූ අතර ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.
ජාතික පාසලක් කරන්න නෑ මට ඕන ඇත්ත දැනගන්න. යුනිවර්සිටි යනවා නම් ඔක්කොම වෙනවා නම් ළමයින්ට තියෙන වාසිය මොකද්ද? ඒකට දැන් අපේ අර ගමේ ඉන්න කට්ටිය නගර පාසල් වල හොයාගෙන යනවා සර්. ගුරු ප්‍රශ්නේ තමයි ඒ ආකල්පයක් තියෙනවා ජාතික පාසලක් කියන එක. ඒ ආකල්පය තමයි තියෙන්නේ සර්. ජනාධිපතිතුමනි අපිට ඔබතුමා බලන්න ඕනේ පේන්නේ හරි ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ හරි. අපි ජාතික පාසලක් කරමු. අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ මාවතගම සතිපොළ පරිශ්‍රයට පැමිණ සිටි ජනතාව හමුවීම සඳහායි. එහිදී සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය කළ ඉල්ලීමකට අනුව පාසල් වෑන් රථ සඳහා ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 6ක සහන කාලයක් ලබා දීමට ජනාධිපතිවරයා සිය එකඟතාවය පළ කළා. එමෙන්ම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කර එහි වැඩ කටයුතු අවසන් කරන ලෙස ජනාධිපතිවරයා විශ්වබර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් ලබා දුන්නා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා දඹදෙණිය නාරම්බල සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවති ජන හමුවට එක් වුණා. ඔයාද මේ ලිව්වේ? දෙන්න ප්‍රාණක මම අස්සම් කරලා දෙන්න ඔයා තියාගන්න මේක. ජනාධිපතිතුමනි අපි පැත්තේ තියෙන මත්ද්‍රව්‍ය උද්දරණ නැති කරලා දෙන්න ඕනේ. ගාකිනාද? බොනායද බෙදනායද? දෙපැත්තම තියෙනවා. මේ බෙදනාය ගැන පොඩි තොරතුරක් දෙන්නකෝ. අල්කොම අල්ල ගන්න පුළුවන්. පොලිසියට දෙන්න එපා. ජනාධිපති කාර්යාලයට එවන්නකෝ. තම රජය ත්‍රස්තවාදය සහ පාතාලය මර්ධනය කළමුත් ඊට පසු පැවති යහපාලන ආණ්ඩු සමයේ එම ක්‍රියාවන් යලි ක්‍රියාත්මක වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දොඩංගස්ලන්ද රිදීගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා බොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එක් වුණා. අපි දැක්කා පාස්කු ප්‍රහාරයක් එල්ල වුණා, පාතාලය වැඩි වුණා, පාතාලය ඇත්ත වශයෙන්ම වැඩි වුණේ පසුගිය අවුරුදු 5. 2015 වෙනකොට ත්‍රස්තවාදය විතරක් නෙවෙයි පාතාලයේ කුඩුකාරයෝ ටික රට අත්හැරලා යන්න පටන් ගත්තා අපේ යුගයේදී. 15න් පස්සේ තමයි ඒ කට්ටිය ආවේ. සමහර දේශපාලඥයෝ ඒ කට්ටිය තමන්ගේ මැතිවරණ ව්‍යාපාර වලට පාවිච්චි කරන්න පිටරටට පැනලා ගිහිල්ලා හිටපු උදවිය ගෙන්න ගත්තා. ඒ අවුරුදු 5 තිබිච්ච ඒ තත්ත්වය අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද පාතාලය සහ කුඩු මර්ධනය කිරීමේ වැඩපිළිවෙල දියත් කරලා ඒ රටේ දරුවන්නේ කුඩු වලින් බේරා ගැනීම සඳහා පියවර අරන් තියෙනවායි කියලා අපි තමුන්නාන්සේලාට මතක් කරන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරගෙන යන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂය පැහැදිලිව රටේ බලය ලබා දුන්නොත් පමණයි. අද තියෙන තත්ත්වය පිළිබඳව වග කියන්න ඕන පහුගිය ඒක නිසා මේවා සංවර්ධනය කරන්න අවශ්‍ය කාලය උදා වෙලා තියෙනවා කියලා විශ්වාස කරනවා. රටට අවශ්‍ය තරුණ ජව සම්පන්න නායකත්වය ලබා දීමට තමා සූදානම් බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. මෙවර මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන සමගි ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනහමුව පැවැත්වුණේ කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී. 1:12 වෙලා දීර්ඝව කතා කරන්නට හොඳ නැහැ. සාපටිල්ලේ. ඉන්නේ. මිත්‍රවරුනි මැදකොළඹ ජනතාවට දැන් ප්‍රශ්න කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. තමුන්නාන්සේලා මැතිවරණ ගණනාවකදී අගමැතිවරු බිහි කරා. රටේ අගමැතිවරයා වෙලා මැදකොළඹට සාධාරණයක් වුණාද? ඇත්තටම නැහැ. අවස්ථා ගණනාවකදී මැදකොළඹ ජනතාව අගමැති පුටුව ලබා දුන්නු හාරය කවදාවත් නැතුව දැන් එනවලු ගමක් ගානේ. මං තමුන්නාන්සේලාට කියන්න කැමතියි දැන් එතුමට විශ්‍රාම සුවයෙන් ගෙදරින් කාලය ඇවිල්ලා තියෙනවා. දැන් මැදකොළඹට රටට අවශ්‍ය තරුණ ජව සම්පන්න හයියක්. ඒ හයිය දෙන්න මම ලෑස්තියි. මම කියන්න කැමතියි අපි ළඟ හොරු නැහැ. අපි ළඟ වංචාකාරයෝ නැහැ.
අපි ළඟ ප්‍රෝඩාකාරයෝ නැහැ. අපි අවංකවම මැද කොළඹ ජනතාවට සේවය කරන්නට කැප වෙලා සිටිනවා. අනිවාර්යෙන්ම මැද කොළඹ ජනතාවගේ හයිය තුලින් මං අගමැතිවරයා හැටියට කොට්ටාස 20ටම වෙන වෙනම එනවා. බය වෙන්න එපා. එදාට මේ වීදුරු කළු කරපු වාහනවල මම යන්නේ නැහැ. මම වෙනදාටත් වැඩි ඕපන් ජීප් එකකම එන්නම් මැද කොළඹ. හොඳට මතක තියාගන්න. අපේ ගමන ශක්තිමත්. අපේ ගමන ජයග්‍රාහී ගමන. අපි මෙදා පාර දිනන එක දිනනවා. ඒක කාටවත් නතර කරන්න බෑ. රට තුළ එක්සත් ජාතික පක්ෂ දෙකක් නොමැති බවත් පක්ෂය හැරගිය කිසිවෙකුටත් යලි පැමිණිය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අවිස්සාල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ලංකාවේ තියෙන්නේ එක එක්සත් ජාතික පක්ෂ විතරයි. දෙකක් නැහැ. ඕක මම නෙමෙයි අධිකරණයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. අපේ සංවිධායකවරුන්ගේ යුතුයකමක් තියෙනවා මේක එන දවස් කීපෙ තුනදී ගමට ගෙනියන්නේ. UMP ට ඡන්දෙ දෙන්න ඕන නම් අපිට ඡන්දෙ දෙන්න. අපිට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කරන අය එනම් UMP ට විරුද්ධයි. මොකද දැන් උසාවියේ කියලා තියෙන්නේ ඔය බලවේගී ඔක්කොම UMP ට විරුද්ධ සංවිධානයක් කියලා. ඒ යන අය ආපහු UMP ට එන්න බලාපොරොත්තු වෙන්න එපා. අන්න ඒකයි අපි කියන්නේ. ඒ නිසා මේක ගමට ගිහින් තියන්නේ. ගමේ වැඩ කටයුතු කරන්න. කාටද ජනතාවට සහනයක් දෙන්න පුළුවන්. මට බැනලා ජනතාවට සහනයක් දෙන්න පුළුවන් නම් කරුණාකරලා මට බනින්න. මට බැන්න කියලා දොස් කියලා සහනයක් ගන්න පුළුවන්ද? ඒක රැකියාවක් හම්බෙනවද? තරුණයන්ට දැන දෙනවද? අපිට ඕනේ අලුත් මූණ දාන්න ඕනේ. අපිට ඕනේ තරුණයන් ඉස්සරහට ගේන්න. ඒකේ පළවෙනි එක අලුත් මූණ. ඔය ගිය ජනාධිපතිවරණයේදී අපේ බොහෝ දෙනෙක්ව ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒ වෙනස මේ පක්ෂේ කරන්න නම් ආරම්භ කරලා තියෙන්නේ. අලුත් නායකයෙක් අලුත් මූණු දාලා අපි ඉදිරියට යන්න ඕනේ. බය නැතුව අපි ක්‍රියා කරන්න ඕනේ. ඉතින් මෙතෙන්ට බහින්න වැඩ කටයුතු කරන්න අපි බාර ගන්නම් ඔබේ අනාගතය කියලා මම කියන්න කැමතියි. මේ අතර මැතිවරණ ජයග්‍රහණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ කඩුවෙල ඓතිහාසික කඩුදෙවල සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයට පැමිණ දේව කන්නලව්වක් සඳහා එක් වුණා. උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව පළ කළ අදහස් කිහිපයක් දැන් අපේ කණ්ඩායම කිව්වා සජිත්ව දැම්මොත් එහෙම අපිට මේක ලේසියෙන් දිනා ගන්න පුළුවන් කියලා. මම නම් ඒ වෙලාවේ යෝජනා කළේ කරු ජයසූරිය මෙතුමා. සජිත් කිව්වා සජිත්ව දිනන්න පුළුවන් කියලා. අපිත් හිතුවා මේ පුම්බන චරිතේ පුම්බලා උඩ ඇරියාම හරි කියලා. අන්තිමට එක්සත් ජාතික පක්ෂය අපිව පරාජය කරා. රෑ 12ට ගෙවල් ගානේ පිරිසිදුකම හොයනවා. කොරෝනා ලෙඩුන්ට දෙන්න බෙහෙත් නෙහෙත් කියනවා. සිරිකොත අල්ලන්න කියලා ලොකු ප්ලෑනක් ගහනවා. හත්වලා මෙයන් ගොඩ ගෙනි යන්න වෙයිද හිතෙනවා. ඇත්තටම අපේ උන් තොරකම් කරන්නේ නැත්තේ නැහැ. පුළුවන් නම් අර টොප් 10 කියලා පොතක් තියෙනවා. ඔක කියවලා බලන්න. අමු හොරු ටිකක් ඇත්තටම අපේ ගාවත් තියෙනවා. ඒ টොප් 10 කියලා පොතේ තියෙන 190ක් ඇත. බොරු නම් ඉතින් කියන්න එපා. ඔගේ නම් තියෙන කට්ටිය. මම නම් ඔකට නෑ. මගේ නම් බොරුවට දාලා තියෙනවා. එක එකක් බුක් කියන්නේ. ලැජ්ජ නැතුව ආයමත් තරම් බලය ඉල්ලනවා. සජිතෝ කොහෙද හිටිය පෞගේ අවුරුදු 5 තුල? රනිලෝ කොහෙද හිටිය පෞගේ අවුරුදු 5 තුල? මුලින්ම රනිල්ට සජ්ජය කෙලියා. දැන් ඔන්න නවීන් කෙලින්න පටන් ගන්න තියෙනවා. පසුගිය කාලේ මිරිස් කුඩු වලින් ගහගත්තා, පුටු වලින් ගහගත්තා, පරුෂ වචනෙන් බැනගත්තා. මහජන නියෝජිතයන් හැටියට මේවැනි පුද්ගලයන් අපි පත් කරන්න හොඳ නැහැ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මා බලාපොරොත්තු වෙනවා ජනතාව මට ලබා දෙන සෑම මනාපයක් වෙනුවෙන්ම එක් පැලයක් ගානේ පරිසරයට එකතු කරන්න. මට ජනතාව ලබා දෙන මනාප ගන්න ලක්ෂ 3යි නම් ඉදිරි වසර 5 තුලදී ලක්ෂ 3ක් නව පැලෑටි රෝපණය කිරීමේ ප්‍රතිඥාව මම අද ලබා දෙනවා. මහමැතිවරණ ඉවර වුණාට පස්සේ තමයි ඇත්ත යථා පේන්නේ. ගොන් කරත් වල නැගලා, බයිසිකල් වල නැගලා රාජපක්ෂවරු ගියා නේද පාර්ලිමේන්තුවට. දැන් ගොනාට බඳින්නේ කවුද? ජක් පිට මක් කියලා. දැන් දක්කන්න ඕනේ මේ ආණ්ඩු ආපහු ගෙදරවල් වල. මොකද සීනිය අද ගැලට කියන්නේ? වදින ටික් 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 ගාලා. තාගේද? කාටද? රනිල් වික්‍රමසිංහ මහත්තයා කුමාරගේ ටකේ කරනවා කියලා. දැන් ගහනවා වදින්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටකේ කුමාර මහත්තයාගේ මාලිමාව යටින් තිබ්බම මොකද වෙන්නේ? උතර දාපුවා මාරු වෙනවා. ලංකාවේ පාර්ලිමේන්තුවේ හෙළ ගහපන් කියන වැඩ යොග්ග කරන්නේ. ඒකේ සංස්කෘතිය උත්තර මම කියන්නේ නැහැ. නිදිස්කුඩා රෝඩු වඩ දුආ අවශ්‍යය මේ අවශ්‍යය. ආයන්න දෙනවා යායන්න දෙනවා නේද
පෞගේ ආණ්ඩුව බදු වැඩි කළා. ජනතාවගේ විශාල මුදලක් බැරගත්තයි කියලා කිව්වොත් ඒක නිවැරදි. මේකේ සුද්ධ ප්‍රතිඵලය උනේ මේ රටේ ජනතාව තවත් දුප්පත් වීමයි. පරිප්පු කීයද? 190යි 200යි. සැමන් කීයද? 250 මාස අතකට බයි කලින්. 290යි. බිත්තර කීයද? 20යි 20යි බිත්තර දාන්න ඉදරේ ඔය යවුවාම ගණන්. තටමැල 3-4. අදේ පක්ෂේ මැතිවරණයෙන් පස්සේ තවත් කෑලි වලට කැඩෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා වේලවලා චම්පික මහත්තයා බලනවා දුරකථන පක්ෂේ කොහමද අල්ලගන්නේ කියලා. වික්‍රමසිංහ මහත්තයා වේලවලා නවීන් දිසානායක මහත්තයා මේ පක්ෂේ නායකත්වයට එන්න හදනවා. මටත් අයිතිය තියෙනවා කියන්නේ මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් පස්සේ නායකත්වය බලාපොරොත්තු වෙනවා කියලා. තවත් කට්ටිය බලාපොරොත්තු වෙනවා ඇති වජිර ඇතුළුව. ඉතින් ඒකට මට කියන්න තියෙන්නේ නායකත්වය තෝරන්න ඕනේ බහුතරය කියලා. මම දැක්කා අර කුරුණෑගල මහත්තයා පුතිය පෙරේ දැඬුවා. හරි චන්දියා වගේ කතා කරා. දැන් අඬනවා. මේකලි හරියන්නේ නළුකමක්වත් අපි ගාගෙන මේව කරගෙන අඩාගෙන ඉන්න වෙනවා. නැත්නම් ඉතින් අනුකම්පාව ගන්න වෙන්නේ නැහැ. මේ බොරුවට නම් රැවටෙන්න එපා. බුත්තල පැත්තේ රැස්වීමක කිඹුලෙක් වගේ අඬනවා. මොකද කිව්වේ මේ මාව පස්වෙන්දලා කලින් වෙඩි තියලා මරන්න ඉන්නවා. ඔන්න මොකක්ද එකක්? අයියෝ ඒ වගේ කබරේට වෙඩි කියන එකක් ඉන්නවද මේකේ? උණ්ඩෙත් අපරාධේ. කැට දාලා කියන්න. තව දවස් දෙකක් යනකොට ඒගොල්ලන්ගේ මහ එක කොරොන්නරුවේ එකත් අඬනවා තමයි. බලන්න මොකද කියලා. හැබැයි ඉතින් එයා විතරක් නෙමෙයි. එයාගේ මහලේකමුත් ඊයේ පෙරේ දැඬුවා මම බලාගෙන. කාලිකව අත්හිට වූ රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තැපැල් ඡන්ද විමසීම අනිත්දා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර අද පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසම තීරණය කළේ ලබන 31 වනදා නිරෝධායන මධ්‍යස්ථානවලදී ඡන්ද පැවැත්වීමට කලින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකිරීමටයි. මැතිවරණ කොමිසමේ නියෝජිතයින් සහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. සාකච්ඡාවේ අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් අදහස් පළ කළා. අපි ගැටලුවකට මුණ පාලා තිනවා. නිරෝධායන මධ්‍යස්ථානවල 31 වෙනිදා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන්. එකක් සංවිධාන කටයුතු වල ගැටලුව ඊට වඩා තියෙන ප්‍රශ්නය අපේ රටේ ඇඩ්වාන්ස් වෝටිං සම්බන්ධයෙන් නීතියක් නැහැ. මේ කරන්නේ කෙසේද? අපට නැතුව අන් අයට කෙසේද කියලා අප වෙත කැමිනලි කීපයක් ඉදිරිපත් තිබී. අනිවාර්යයෙන්ම අපට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක සමහර අය ප්‍රකාශ කරලා තියෙනවා. මේ தත්ත්වයේ උඩ 31 වෙනිදා ඡන්දය පැවැත්වීමේ යෝජනාව ක්‍රියාත්මක නොවන බව අපි නිවේදනය කරනවා. ඔවුන්ට එන්න පුළුවන් වුණා. ඡන්ද පෝලිමේදී නෑ එහෙම අයනවනම් අපි වෙනම කියුබිකල් වෙනම පෝලිං වෙනම වෙලාවල් අපිට වෙන් කරලා දෙන්න පුළුවන්. ඕනනම් 5 ඉඳලා ආමාර වෙනකන් උනත් අපි එවැනි තත්ත්වවල දීර්ඝ කරන්න කමිෂන් සභාව තීරණය කළා තියෙනවා. කවුරුත් බය වෙන්න ඕනේ නෑ. ඡන්ද පොලේ එන අය එවැනි අයගෙන් රෝගය ආසාදනය වෙන්නේ නෑමයි. ඡන්ද ගණන් කරන අය බය වෙන්න ඕනෙත් නෑ. කොරෝනා ඡන්ද කියලා જાතියක් නෑ. ඡන්ද පත්‍රිකා යම් විදියකින් හෝම් ක්වොරන්ටයින් අය මාක් කරොත් එය ගණන් කරන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලය. සාමාන්‍ය කාර්ය මණ්ඩලයට ඒ ඡන්ද දීමත් ගණන් කිරීමත් පවරන්නේ නැත. ක්වොරන්ටයින් සෙන්ටර් එකේ ඡන්ද දීපොත් මමත් යනවා රාජකාරී කණ්ඩායම. දැන් කොහොමදත් මම ඡන්ද පොලකට ගිහිල්ලා නැහැ. කොමසාරිස් වරයා වුණාට පස්සේ මට මේ සැරේ ඡන්දේ තියෙන්නේ මං හිතන්නේ කොළඹ ලිම්ස් එකකට. මම ඡන්ද පොලට යනවා. මොකද වයසක අය බයයි නේ එන්න. මට 65 මං ගිහිල්ලා ඡන්ද පත්‍රිකාව අරන් ලකුණු කරෝ නොකර තමයි ඉතින් ඉන්නේ. සාල් ඇඟිලි තින්ත ගාලා පෙන්නන්නේ. මමත් ඡන්ද පොලට ගියා. එන්න ඡන්දේ දාන්න. පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුවන නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා. ඒ සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. ප්‍රචාරක කටයුතු වල මෝටර් සයිකල් පෙළපාලි වයඹ පළාතේ බොහෝ තැන්වල භාවිතා කරන බවට තියෙන පැමිණිල්ල යන තදින්ම කතා කරා. ඊයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ටාස 4ක මෙවැනි පෙළපාලියක් ගෙන්ගියයි කියන පැමිණිල්ල. ඔය පිළිබඳව කමිෂන් සභාව තදින්ම පරීක්ෂා කරන ලෙස පොලිසියට කිව්වා ඔබ දකින නීති විරෝධී ක්‍රියාවක් තිබුණොත් Facebook දාන්න කලින් ඒ වෙලෙම 19:33න් පොලිසියට දන්නන්න. ඒ වගේම 0.71 91 60 හරහා මැතිවරණ කමිෂන් සභාවට දන්නන්න. ඊට පස්සේ Facebook එකට දාන්න. සියලුම ජනතාවට මේක සැකෙන් තොරව ඡන්ද පොලට යන්නේ හැකියාව තිබේයි.
ඔබ විශ්වාස කරනවා 100% කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් වෙන්නේ නැහැ. අපි අද ඉල්ලා හිටිය පුත්තලමට විශේෂ කාර්ය බලකාය යවන්න කියලා. ගැටලු තියෙන හැමතැනටම අපි විශේෂ කාර්ය බලකාය යවන්න. යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව තුන්වෙනිදා ඉඳලා සීරුවෙන් සිටිනවා. ඔවුන් ඡන්ද විමුක්තිම් රාජකාරී වලට එළියට යන්නේ පොලිස් ප්‍රතිවරයාගේ ඉල්ලීමක් ආවොත් පමණයි. හැබැයි පසරු 6න් පස්සේ ආරක්ෂක කටයුතු වල හමුදාව යදවනවා. ඔබතුමා සඳහන් කරන්නේ නීති විරෝධී යම්කිසි ක්‍රියාවක යෙදුණොත් අවි වුණත් එතන වෙන්න පුළුවන් කියලා. ඒ අවි තියෙන්නේ දරපලන නෙවෙයිනේ. මේ අතර වවුනියාව ප්‍රදේශයේදී සමාජ දුරස්ථභාවයට පටහැනිව මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලැබෙන ආකාරයද දක්නට ලැබුණා. වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දැත් සෝදා. ETI සමාගමේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණය නොකළ පී ගිණුම පිළිබඳ තොරතුරු වසන් කිරීමට තමන් කටයුතු කළේ අධ්‍යක්ෂක මණ්ඩලයේ දැඩි අවශ්‍යතාවයට සහ ජීවිතය පිළිබඳ තමන්ට ඇති වූ බිය නිසා බව ETI ආයතනයේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂකවරයෙක් අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බලපෑමට යටත්ව කටයුතු නොකිරීම හේතුවෙන් 2012 වසරේදී තමන්ට අසත්‍ය චෝදනා එල්ල කරමින් සේවයෙන් නිරපීමට කටයුතු කළ බවයි. බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේදී ටිපර් රථයක් මාර්ගයේ නිවතට පැන පෙරළී යන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබූ අතර අනතුරින් රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. රට වටා හිරු